නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කුරුණෑගල මල්කඩුවාවේ නන්දන මාවතේ පදිංචි 75 වන ජන්මදිනය සමරන සනත් ලියනගේ මහත්මයාට සෙත් පැතීම පිණිස මල්ලිකා ලියනගේ බිරිඳ කුමුදු ලියනගේ දියණිය පාලිත රණවීර බෑණනුවන් සහ කැනඩාවේ පදිංචි දර්ශිකා ලියනගේ දියණිය උදාන ඥානරත්න බෑණනුවන්ද, ඒ වගේම තනීෂ්, අංශිකා, ඒ වගේම ජනිත්මා, ලසිත්මා සහ භරත යන මුණුබුරු මිනිපිරියන් ඒකරාශී වෙලා 75 වන ජන්මදිනයේ සමරන සනත් ලියනගේ පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියන උදාර අදහසින් තමයි පින්වත්නි අද දවසේ උදාරමේ ධර්ම දානමය පින්කම සිද්ධ වෙන්නේ. ඔබට මතක ඇති ඊත් අපි ආලවක සූත්‍රය ඇසුරු කරගෙන කතා කළා. විතර මේ පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වන්නේ කුමන ධනයකින්ද? එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කුමක්ද? පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ශ්‍රද්ධා ධනය විසින් පින්වත්නි. ඒ සැදැහැ ධනය පින්වත්නි හිතක් තුළ උපදවනවා කියන එක හරි අති දුෂ්කර දෙයක්. අති දුෂ්කරයි. ඒ සැදැහැ ධනය යම් කිසි කෙනෙක් මේ ජීවිතේ මොට්ටු වෙලා මහන්සි වෙලා උපදව ගත්තොත් ඔහු මේ සසර වසනාතුරා සුවපත් වූ ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා පින්වත්නි. ඒ නිසා අනිත් ඔක්කොම පැත්තකින් තියලා අපිට මේ ජීවිතේ ඒක කරගන්න පුළුවන් නම් කොහොමද? සැදැහැ ධනය, ශ්‍රද්ධා ධනය. ඒතර ශ්‍රද්ධා ධනය උපදින්නේ කොමකින්ද පින්වත්නි? ශ්‍රද්ධා ධනය උපදින්නේ ධර්ම ශ්‍රවණේ. එතකොට මේ ශ්‍රද්ධා ධනයට තමයි පින්වත්නි කෙනෙක් සතර පායේ මුදවලා සද්ධා මාත්‍රයක් ඇති වෙච්ච අය පවා සුගතියට යනවා. සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇතුණ භාග්‍යවතුන් වහන්සේ කියන එක සුගතියට යන කාරණාවක් පින්වත්නි. ඒ නිසා මේ ජීවිතේ මහන්සි වෙන්න, ඔට්ටු වෙන්න, භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ශ්‍රවණය කර කර හිත ඇතුළේ සැදැහැ සිත් උපදවන්න. සැදැහැ සිත තමන්ගේ ජීවිතේ හැමතිස්සෙම දෙවන්නේක් කරගන්න. ඒතර තීන්දුව තීරණ සියල්ල සැදැහැ සිතින් තමයි උපදවලා දෙන්නේ. ඒකට එවන් ජීවිතයක් උරුම කරගත්තු කෙනා මෙලොවත් සුවපත් වෙලා, පරලොවත් සුවපත් වෙලා, දෙලොවම සුවපත් කරගෙන සසර වසනාතුරා ඔහු සුගති සම්පත් හිමි කරගෙන ඔහුට සසර දුකින් ඈතර වීමේ දුර්ලභ භාග්‍ය උදා කළ දෙන්නේ සැදැහැ සිතින්. ඉතින් ඒ නිසා මේ ධර්ම දානෙ දෙන පිරිස සතුටු වෙන්න මේ දුර්ලභ පින්කමක් තමන් කරගන්නේ. දෙව් මිනිස් ලෝකයාගේ සිත් තුළ සැදැහැ ධනය උපදවන උදාර පින්කම. ඉතින් සසර පුරා තමන්ට ශ්‍රේෂ්ඨ ධනයේ හිමිකරුවෙක් වෙන්න, ශ්‍රේෂ්ඨ ධනය තමන්ගේ ජීවිතයේ උපදව ගන්නට උපකාර කරන්නේ මේ රැස් කරන පිනයි. ඉතින් ඒ නිසා ධර්ම දාන දෙන පිරිස ඒ පිළිබඳව නිරන්තරයෙන් හිතා සතුටු වෙන අතරේ අද දවසෙත් අපි සුපුරුදු විදියට පින්වත්නි බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල අපි
මේ දහම් වැඩසටහනින් කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ පැනනැගුණු මේ අනේක ධාතු නානා ධාතු වලින් සකස් වෙච්ච විවිධ ලෝකය පිළිබඳව අනේක ධාතු නානා ධාතු ලෝකයක් හරි විශ්මිතයි ඒක. එතකොට අපි ඊයේ ඔබට මතක ඇති මේ යක්ඛ කියන ලෝකය පිළිබඳව ප්‍රේත ලෝකය පිළිබඳව නිරය පිළිබඳව අපි කතා කළා. අද දවසේ ඔබට දැනගන්න පුළුවන් අපි බුද්ධ දේශනා සුරු කරගෙන තවත් ලෝකයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න පින්වත්නි මේ අසුර ලෝකය කියලා. එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙන පින්වත්නි යම්තාක් විවිධ ලෝකවල විවිධ සත්‍යයන්ගේ ශරීරයක්ද ඒකට පාවිච්චි කරන වචනයක් පින්වත්නි සත්‍යයකට පාවිච්චි කරන සමහර තැන්වල සත්ත්ව කියන වචනේ පාවිච්චි කරනවා. අත්භාව පටිලාභ කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට යම්තාක් මේ සත්වයන්ගේ මේ ආත්ම භාව ප්‍රතිලාභය කියන එක විශාල ස්වභාවයට ගන්නවද ඒ අතර විශාලම ආත්ම භාව ප්‍රතිලාභය තියෙන රාහු කියන අසුරේන්ද්‍රයට කියන පින්වත්නි. ඒක හිමි කරගන්නේ කවුද එතකොට? අසුරයෙක්. රාහු කියන අසුරේන්ද්‍රයට තමයි කියන පින්වත්නි මේ ශරීර අතර විශාලම ශරීරය තියෙන්නේ. අපිට ඒක හිතා ගන්න බෑ එතකොට. බුදුන් ඉතින් තමයි මේක දකින්නේ. මේ අසුර ලෝකයේ පිළිබඳ පින්වත්නි පුංචි විස්තරයක් තියෙනවා ඒත් මහා සමය කියන සූත්‍රයේ. ඔබට මතක ඇති අපි ඊයේත් මතක් කළා. සියලු සම්බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙන්න මේ දසදහසක් ලෝක ධාතුවේම දෙවියන්, බඹුන්, අසුරයෝ, නාගයෝ, යක්ෂයෝ, ගාන්ධර්වයෝ සියලු දෙනාම එන දවසක් තියෙනවා පින්වත්නි. අතීත බුදුවරුත් ඒ විදිහට මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙනවා. අනාගත බුදුවරුත් මුණ ගැහෙන්න එනවා. වර්තමාන අප සරණ ගිය ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් පැමිණියා. ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ කපිලවස්තුවේ හිටියේ පින්වත්නි. රහතන් වහන්සේලාම 500ක් පිරිවරාගෙන හිටියේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ පරිවාරය සම්පත්තිය දැකලා පිරිස දැකලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත් මහණනි දැන් මෙන්න මේ විදිහට පිරිස ඇවිල්ලා ඉන්නේ. මේ දැන් මේ වෙලාවේ වීරිය වඩලා නිකලෙස් උත්තමයෝනි පින්වත්නි. එතකොට දිවස් පුදවගෙන තිබුණේ නැහැ සියලු දෙනා. කිව්වා මේක දකින්න මහන්සි ගන්න කිව්වා. ඒතර ඒ වෙලාවේ හරි ආශ්චර්යයි පින්වත්නි. නිකලෙස් උතුමන් වහන්සේලා සුළු උත්සාහයක දෙනකොට ඒ තමන්ට දැකීමේ හැකියාව ලැබුණ පින්වත්නි. හරි ආශ්චර්යයි මේ නිකලෙස් හිත කියන එක පින්වත්නි. ඒතර ඒ වෙනකන් සමහර උත්තමයෝ එහෙම දෙයක් දකින්නවත් මන්ද උත්සාහය වෙලා හිටියේ. ඒ උත්සාහ නැතුව හිටියා පින්වත්නි. හරි විස්මිතයි. ඒ නිකලෙස් බව කියන එක. දැන් අපිට මේ හැම දෙයක්ම මේ අහන්න එහෙම එකක් උමනාවක් තියෙන පින්වත්නි. මේ නිකලෙස් හිත ගැන එතකොට තේරුම් ගන්න. එතකොට හරි ආශ්චර්යයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ එතන දේශනා කළා පින්වත්නි ගාථා ටිකක් තියෙනවා. එතන ලස්සන මේ ඉතින්ට ආපු අසුරය ගැන විස්තර ටිකක් තියෙනවා. ජිතා වජිර හත්තේන සමුද්දං අසුරා සිතා බහතරෝ වාස වස්සේතේ ඉද්දිමන්තෝ යසස්සිනෝ. එතන සක්දෙවිඳුන් ගැන සොඳුරු විස්තරයක් තියෙනවා අපි අහලා තියෙනවා. මේ සක්දෙව් රජු මේ ජයගත්තේ මේ මුහුදේ සිටින අසුරයන්ව. එතකොට මේ මුහුද ඇසුරු කරගෙන තමයි පින්වත්නි අසුරයෝ කියන පිරිස ඉන්නේ. අසුරයයි සහ සුරයෝ අතර. ඒතර සුරයෝ කියලා කියන්නේ දෙවිවරු මේ අසුර කණ්ඩායම අතර යුද්ධයක් ඇති වුණා එක්තරා කාල සීමාවක. ඒකෙදි සක්දෙවිඳු ජය ගත්තා. එතකොට ජය ගැනීමත් එක්ක ඊළඟට එදා ඉඳලා ඒගොල්ලෝ මිතුරු වගේ ඇසුරු කරන්න පටන් ගත්තා. ඒතර ඒ නිසා මේ ගාථාවේ තියෙන සක්දෙව් රජු ජයගත්තේ මුහුදේ සිටින අසුරයන්ව. අසුර පිරිස සක්දෙවිඳුගේ සොයුර බවට පැමිණියෝය. ඒතර ඊළඟට අසුර කන්‍යාවකුත් තමයි පින්වත්නි සක්දෙවිඳු විවාහ කරගත්ත අසුර කන්‍යාවක්. 이르දි බලෙන් යුතු ඒ අය කිත් යසසින් බැබළුනෝය. කාලකංජා මහා බිස්මා අසුරා දාන වේගසා
වේපචිත්ති සුචිත්තීච පහාරාදෝ නමුචී සහ මහබිහිසුණු ගතිගුණ ඇති කාලකංජ අසුරයාය. කාලකංජ කියන මහා බිහිසුණු මේ අසුරයත් එතනට ඇවිල්ලා තියෙන පින්වත්නි. වේගස සහ දාන නමින් සිටිනා තව අසුරයෝය. වේපචිත්ති සහ සුචිත්ති පහාරාද අසුරයාය. ඔවුන් සමග පැමිණි කෙනා ලෝ වසවත් මාරයාය. ඒතර මේ පිරිසත් එක්කම ඊළඟට කෙනෙක් ආව කවුද? වසවත් මරුවාව මාර සංයුක්ත කතා කරද්දී දැනගත්තා. මෙතන මේ කාලකංජ කියන අසුර ලෝකෙ ගැන පින්වත්නි තව පුංචි විස්තරයක් තිබුණා මේ පාතික කියන සූත්‍රයේ පින්වත්නි. මේ පාතික කියන සූත්‍රේ හරි සොඳුරු විස්තරයක් තියෙනවා. මිත්‍ර බුදුරජාණන් වහන්සේට ඔබ දන්නෝ කාලයක් මේ උපස්ථාන කර කර හිටියා මේ සුනක්කත්. දවසක් ශාස්ත්‍රුන් වහන්සේගේ දැන් පිටිපස්සෙන් සුනක්කත් වඩිනවා. වඩනකොට පින්වත්නි අතරමඟදී හිටියා මේ කෝරක්කත්තිය කියලා නිරුවස්ත්‍රයෙන් හිටපු මේ තාපසයෙක් හිටියා හෙලිවැල්ලේ. ඒතර මේ සුනක්කත් මේ හෙලිවැල්ලෙන් හිටපු තාපසය දැකලා හිතුණා අම්මෝ මේන සොඳුරු ගතිය ඇති රහතන් වහන්සේ නමක් කියලා පැහැදුණා වෙනත්. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිටිපස්සේ ඉන්න කෙනා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සුනක්කත්ගේ හිත. දැකලා බුදුරජාණන් දේශනා කළ සුනක්කත් සොඳුරු ගණ ගතිගුණ ඇති රහත් ශ්‍රමණේකි කියලා ඔබ යම්මේ නිරුවත් වූ කෝරක්කත්තිය ගැන හිතුවද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරේ මෙයා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා මෙයා ඇයි ඔබ වහන්සේ අරහත්ත්වයට මේ ඊර්ෂ්‍යා කරනවද කියලා ඇහුවා. බුදුරජාණන් දේශනා කළ හිස් පුරුෂය මේ හිමි කතාවක් නෙවෙයි කොහොම මේ කියන්නේ. මේ හිලිවැල්ලෙන් ඉන්න මේ කෙනෙකුට කොහොම පැහැදුනේ නිකලස් රහතන් වහන්සේ නමක් කියලා. ඔබේ හිතේ වැරදි දෘෂ්ටියක් ඇති උනේ. ඒක නෑ කොහොම මම ඔබට කියන්නේ. බුදුරජාණන් දේශනා කළා ඊළඟට ඔහු මේ සත්වන දවසේ අලසක නම් වූ අජීර්ණ රෝගයෙන් කලුරිය කරනවා කිව්වා. කරුලිය කළ කාලකංජ නම් හැමාතිම්ම නිහින වූ අසුර ලෝකයක් ඇද්ද ආන් එහෙනම් ගිහිල්ලා උපදිනවා කියලා කිව්වා. නුන පින්වත්නි මේ බලන්න මේ වගේ වෘත අනුගමනය කළා ඉන්න කට්ටිය ගිහින් උපදින තැන අසුර ලෝකේ. අසුර ලෝකෙ පින්වත්නි කිව්ව මේ හැමාතිම්ම නිහිනු අසුර ලෝකයක් තියෙනවා. අන්න එකකින් උපදිනවා කිව්වා. ඒ මිනිස්සු මලාවු මේ බීරණත් තම්බක නම් වූ සොහොන්ට ගිහිල්ලා දානවා කොමියා. ඉතින් සුනක්කත් ඔබ කැමති නම් ගිහිල්ලා නිරුවක් කෝරක්කත්තියගේ මලමිනිය වෙතට ගිහිල්ලා මේ ගිහිල්ලා තට්ටු කරලා අහන්නකෝ ඔබ කොහෙද ඉපදුනේ කියලා. එතකොට මේ මල සිරුර නැගිටලා ගියයි කිව්වා මම Taman උපන් තැන දකිමි. කාලකංජන හැමාතිම්ම නිහින අසුර ලෝකයක් ඇද්ද මම ඉපදුනා කියලා කියයි කිව්වා. නිරුවත් කෝරක්කත්තිය ඔබට පිරිතුරු දෙන්නේ ඔය ආකාරයෙන් කිව්වා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දැක්ක එතකොට මේ වගේ ඒතර බලන්න වෘත අනුගමනය කරන අයගේ ඉරණම. විවිධ දෘෂ්ටි අනුගමනය කරන අයගේ ඉරණම පින්වත්නි මේ තියෙන්නේ. සමහරලාට මහා පරම අවිහිංසාවාදී කියලා සමහර දේවල් පුරුදු කරන්නේ සමහර විට. ලෝකෙට පෙන්වන්නේ. නමුත් මේ පුරුදු කරන දෘෂ්ටිය පින්වත්නි කොච්චර භයානකද? ගෙනියන්නේ කොහාද? අසුර ලෝකෙට. අසුර ලෝකෙට. ඒක සමහර යම් බැලූ බැල්මට කෙනෙක්ගේ හිත පහදින සතුටු කරන දෙයක් නිකන් පේනවා වෙන පුරුදු කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ තියෙන දෘෂ්ටිය පේන්නේ අපිට. එයාගේ හිතවල තියෙන වැරදි ආකල්ප පේන්නේ. ඒ කිසි දෙයක් පේන්නේ නැහැ. ඔහේ පහදිනවා සමහර විට. සමහරට ලෝකෙට කියා ගන්න රහතන් වහන්සේ නමක් කියලා. කතා බහෙන් තේරෙනවා ඒ හුළඟවත් වැදිලා නැහැ කියලා. රහත් මුනිවරුන්ගේ ධාමයේ හුළඟවත් වැදිලා නැහැ කියලා. ත්‍රිය යන අයත් තැනපම් බව අපිට හිතා ගන්න පුළුවන් පින්වත්. එතකොට සමහරට මේ රහත් කියා මේ මිනිස්සු මුලා කරන අයගේ ඉරණම වෙන්න පුළුවන් පින්වත් සමහරලාට. තමුණුත් වෙනසිලා අනිත් අයගේ ජීවිතත් වනසනවා. මේක තමයි පින්වත් ඉරණම. සමහරට මේ අය
ලෝකෙට සමහරවිට රහතන් වහන්සේ නමක් කියලා කියාගෙන ඉන්නත් ඇත්ත සමහර විට. ඒතර දැන් ඒකත් එක තමයි ඒතර මේ සුණක්කත්වත් ඒ වගේ අදහසකට ආවේ. මේ සොඳුරු ගතිය ඇති රහතන් වහන්සේ නමක් කියලා. බලන්න මේ එතකොට මේ අරහත්වයට පත් නොවී තියෙද්දි රහත් කියලා එක්ක තමන් රැවටිලා එක්ක බොරුවක් ඊට පස්සේ එතන පිහිටලා පුද්ගලික මතවාද මේව කියා ලෝකෙ මුලා කරන අය ගිරනම් පින්වත් එතකොට. හරි පුදුමයි. එතන තියෙනවා කාලකංජා මහා බිස්ම අසුරා දාන වේගසා වේපචිත්ති සුචිත්තීච පහාරාදෝ නමුචී සහ. එතන මහා බිහිසුණු ගතිගුණ ඇති කාලකංජ අසුරයාය. වේගස සහ දානනමි සිටිනා තව අසුරයෝය. ඒ වගේම වේපචිත්ති සුචිත්ති පහාරාද අසුරයෝ පින්වත් නෙමේ. ඔවුන් සමග පැමිණි කෙනා ලෝවසවත් මාරයාය. සතංච බලි පුත්තානං සබ්බේ වේරෝච නාමකා සන්නයිහිත්වා බලින්සේන රාහු බද්දුම් පාගමු සමයෝදානි බද්ධන්තේ බික්කූනං සමිතින් වනං බලිනම් වූ අසුරයාට සිරයක් දරුවෝ සිටිත්ය. බලි කියලා අසුරයෙක් ඉන්නවා කියනවා. එයාට දරුවෝ 100ක් කියනවා. දැන් මෙතන ඔක්කොම එනවා එතකොට පින්වත්නි. ඊළඟට කියනවා ඒ හැමදෙන වේරෝචන කියන නමින් සිටින්නෝය. එතකොට මේ සියලු දරුවන්ගේ නම මොකද්ද? වේරෝචන. ඕන්ද බලි සෙනග සමග අවියා යුදයින් සැරසී රාහු අසුර රජු වෙත විත් මේ අයුරින් පැවසුවෝය. පින්වත සෙත් වේ ඔබහට දැන් යන්නට කල් ආවේ. කපිල වස්තු මහවනී සංගරුවනද රැස් වූයේ. එතකොට මෙතෙන්ට රාහු කියන අසුරේන්ද්‍රයත් ආව පින්වත්නි. එතකොට මේ රාහු අසුරේන්ද්‍රයත් ඇවිල්ලා තමයි කට්ටියටම කල් දන්නව මොකද්ද? දැන් අපිට යන්න කාලේ කපිලවස්තු මහා වනයේට සංගරුවන දකින්න කියලා. අන්න එතකොට ඒ වෙලාවේ තමයි කට්ටිය වෙන්නේ පින්වත්නි. බලන්න මේ අසුර ලෝකේ විස්තරේ. එතකොට මේ පහාරාද කියන අසුරේ මුල් වෙලා දේශනා කරපු දේශනාවකුත් තියෙනවා පින්වත්නි. පහාරාද කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට ඒකේ විස්තරයක් තියෙනවා මේ අසුරයෝ ඉන්නේ කුමක් ඇසුරු කරගෙනද කියලා. අසුරයෝ ඉන්නේ මුහුද ඇසුරු කරගෙන පින්වත්නි. මුහුදට හරි ප්‍රියයි කියනවා. ඒ මුහුදට ප්‍රිය වෙන්න හේතු කාරණා සහිත බොහොම ලස්සන සුන්දර විස්තරයකුත් තියෙනවා පින්වත්. ඊළඟට මේ අසුරය මුල් කරගෙන පින්වත්නි දිගහැරිච්ච සොඳුරු දේශනා කීපයක් තියෙනවා පින්වත්නි. මේ චන්දිම පිරිත සූර්ය පිරිත ඉන්නේ පින්වත්නි අසුරයෝ නිසා. චන්දිම පිරිත සූර්ය පිරිත මේ ලෝකෙට ඉන්නේ අසුරයෝ නිසා. අපි මම කල්පනා කළා ඒ නිසා මේ ඡන්ද පිරිතයි සූර්ය පිරිතයි ගැන ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒ දවස්වල පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළා. තේන කෝපන සමේන චන්දිමා දේව පුත්තු රාහුණා අසුරින්දේන ගහිතෝ හෝති. පින්වත්නි මේ චන්දිම කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. සමහරට සඳට අධිග්‍රහිතව ඉන්නවා දන්නේ නැහැ. ඒ නමින් චන්දිම කියලා මේ ලෝකයේ අතර කතා බහ ඇතිවෙනවද කියන දන්නේ නැහැ පින්වත්නි. සමහරට මේකත් එක්ක අද වර්තමානයේ කතාවකුත් තියෙනවා. ඔය චන්ද්‍රග්‍රහණය වෙනකොට අපිට මතකයි පුංචි කාලේ කියනවන්න මේ හද රාහු මේ ග්‍රහණයට ගන්නවා කියලා. චන්ද්‍රග්‍රහණය කියන්නේ ඒකට. එතකොට සමහරවිට මේ ඔස්සේ ආපු කතාවක් මේ තියෙන්නේ මං හිතන හැට. චන්ද්‍රග්‍රහණය කියලා කියන්නේ වෙනම දෙයක් නේ. එතකොට නමුත් මේ කතාව වෙන්නේ මේකත් එක්ක මේ චන්දිම දිව්‍ය පුත්‍රය අල්ලගත්තු එකක් තියෙනවා රාහු කියන අසුරේන්ද්‍රයා විසින්. ඒතර රාහු අසුරේන්ද්‍රය හරි විශාලයි. දැන් අපි මුලින් අපි මතක් කළේ දේශනාවක් තියෙනකොට භාග්‍යතුන් වහන්සේගේ බුදුන් ඉතින් දකින්නවා රාහු අසුරේන්ද්‍රය. විශාල ආත්ම භාවයක් එතකොට. ඒතර මේ විශාල ආත්ම භාවයේ තියෙන මේ රාහු අසුරේන්ද්‍රය මේ චන්දිම කියන දිව්‍ය පුත්‍රය අල්ල ගන්නවා පින්වත්. අතකෝ චන්දිමා දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායම් වේලායන් ඉමං ගාතං අභාසි. හරි ආශ්චර්යය. එතකොට චන්දිම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සිහි කරනවා පින්වත්නි. කොහොමද? නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණම් භවති
මහා බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා කියලා තමයි මේ පටන් ගන්නෙ. ඔබ වහන්සේ හැම දෙයින්ම නිදහස් වුණාසේක. ඒක සත්‍යයක්මයි. මන් දැන් කරදරයක වැටලා ඉන්නේ. අනේ මට පිහිට වෙනසේක්වා කියලා චන්දිම දේවී පුත්‍රය භාග්‍යතුන් වහන්සේ කළා පින්වත්නි. අතකෝ භගවා චන්දිමන් දේව පුත්තං ආරබ්බ රාහු අසුරින්දං ගාථා යජ්ජ බාසි. ඒතකොට මේ චන්දිම දිව්‍ය පුත්‍රයාගේ මේ සිහි කරපු එක භාග්‍යතුන් වහන්සේ දැක්ක පින්වත්නි. දැකලා භාග්‍යතුන් වහන්සේ රාහු අසුරේන්ද්‍ර ලස්සන ගාථාවක් දේශනා කළා කොහොමද? තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතු රාහු චන්දං පමුච්චස්සු බුද්ධා ලෝකානුකම්පකාති. ඒහි රාහු චන්දිම දිව්‍ය පුත්‍ර මේ රාහු චන්දිම දිව්‍ය පුත්‍රයා අරහත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුකම්පා කරනවා ওই චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ විලාවේ කිව්වා දේශනා කළා. හරි පුදුමයි පින්වත්නි. අතකෝ රාහු වසුරින්දු චන්දිමන් දේව පුත්තම් මුංචිත්වා අතහැරිය පින්වත්නි. තරමාන රූපෝ යේන වේපචිත්ති අසුරුන්දෝ තේන උපසංකමී. මොකද වුනේ? නිදහස් කළා තැති අරගෙන වේපචිත්ති අසුරුන්දු ළඟට ආවා පින්වත්නි. මෙච්චර විශාල ආත්මභාවයක් තියෙන රාහු අසුරේන්ද්‍රයත් තථාගතයන් වහන්සේගේ වචනේ ඇහිච්ච ගමන් චන්දිම දිව්‍ය පුත්‍රයා අතහැරියා සලිත වෙලා ගියා වෙන්න. සලිත වෙලා වේපචිත්ති කියන අසුරේන්ද්‍රය ගාවට ආවා. මේ බුදුන් ඉතින් ඔක්කොම දකින්න පින්වත්නි. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ සර්වඥ තුන තිබුණා නම් මේ ලෝකයා මේව දකින්නද පින්වත්නි? ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටින කාලෙත් උඩ අපි අසුර කියලා පිරිසක් හිටියා පින්වත්නි. ඒතර බලන්න පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේට මේ සියලු බලවේග යටත්. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ සර්වඥයන් වහන්සේ වැඩ සිටින කාලේ තමයි පින්වත්නි. ඒ වගේ මේ රහතන් වහන්සේලා වැඩ සිටින කාලේ තමයි මිනිසුන්ගේ සිත් සතන් සුවසේ මේ ධර්මයේ පනපවන්න තිබුණු උදාර කාල පරිච්ඡේද පින්වත්නි. මුදිත සම්බුදු මේ බලයේ අසිරිය රහත් ගුණේ අසිරිය මේ ලෝකයට මහා ආශිර්වාදයක් වුණා පින්වත්නි. ඒ නිසා සිත් සතන් වලට බලපෑම් කරන්න පුළුවන් හැකියාව හරි අඩුයි පින්වත්නි මේ කාලවල. දැන් බලන්න මේ සුළු මොහොතකින් ටක් ගාලා භාගතුන් වහන්සේ නිදහස් කළා. ඒතර මේ කාලේ තමයි වේගින් ධර්මය අවබෝධය කරා යන්නේ පින්වත්නි. දැන් ඔබට මතකද යක්ක සංයුත්තේ අපි කියද්දි කිව්වා. දැන් ආලවක යක්ෂයා. ඊට අමතරව තව යක්ෂයෝ ඇවිල්ලා කිව්වා භාගතුන් වහන්සේට ඇවිල්ලා කිව්වේ කොහොමද? මං ඔබේ හිත පෙළනවා කිව්වා. යක්ෂයන්ටත් එහෙම පෙළන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් පින්වත්නි කෙනෙක්ගේ හිත මේ වගේ බලවේග වලට මේ සිත්වලට බලපෑමක් කරනවා කියන එක හරි සුළු දෙයක් පින්වත්. එහෙම බලපෑමක් කරන සිත් තුළ දහමක් උපද්දනවා කියන එක බුදුගුණ දහම් ගුණ මෙනෙහි කරනවා කියන එක සතර සතිපට්ඨානයේ අරමුණක් මෙනෙහි කරනවා කියන එක දුෂ්කර ඒකයි පින්වත්නි. දුෂ්කර ඒකයි. එදා කාලයට වඩා අති දුෂ්කරයි. ත්‍රි බලපෑම් වල කොච්චර බලපෑම් නැද්ද පින්වත්නි. මේ පිළිබඳ ඉස්සරහට අපි තව දේශනා කීපයක් තියෙනවා පින්වත්නි. මේ සමහර බ්‍රහ්මයෝ බලපෑම් කරන ආකාරය විස්තර කරපු තැන් තියෙන දේශනා ඇසුරින් පින්වත්නි. ඒ නිසා මේ අපි බොහෝම මේ ලෝකෙ පිළිබඳ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ අවබෝධය පිළිබඳ ඉස්සෙල්ලා ශ්‍රද්ධාව උපදව ගන්න ඕන පින්වත්නි. ශ්‍රද්ධාව උපදවාගෙන මේකෙ මේ පිරිතේ වටිනාකම තේරුම් ගන්න ඕන ඊළඟට. සර්වඥයන් වහන්සේ වැඩ සිටින කාලෙම මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ රැකවරණය පිණිස කරණීය මිත්‍ර සූත්‍රය වදාලා. රතන සූත්‍රය වදාලා. වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ ආරාධනාවෙන් ආටානාටි ආරක්ෂාව අනුදැන වදාලා. දජග්ග පිරිත අනුදැන වදාලා. එහෙනම් මේ පිරිතේ වටිනාකම තේරුම් ගන්න. පිරිතේ වටිනාකම තේරුම් ගන්න. අද වගේ යුගයක ඒතර කොච්චර බලපෑම් වලින් බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද පින්වත්නි? ඒතර බලන්න තත්ති අරගෙන වේපචිත්ති අසුරුන්ද්‍රී ගාවට ආවා. ඇවිල්ලා සංවිග්ගෝ බයටපත් වෙලා සංවේගයෙන් යුක්තව
ලෝම හට්ට ජාත ලොමු දැහැගෙන ඇගේ මැවිල් කෙරින් කරගෙන එකත් පසක හිටිය පින්වත්නි. එකත් පසක සිටි රාහු අසුරින්දට වේපචිත්‍රය අසුරින්ද්‍රය කියනවා කින්නු සන්තර මානෝහ රාහු චන්දම් පමුච්චසේ. සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝ තිට්ට සීතී. ආනෝ ඒ රාහු මොකද බය වෙලා වගේ. ඇයි ඔබ චන්ද්‍රයා නිදහස් කළා නේද ඔබ? ඉතින් දැන් මේ තැති අරගෙන බය වෙලා ඉන්නේ කුමක් නිසාද කියලා ඇහුවා. බය වෙලා ඉන්නේ කුමක් නිසාද කියලා ඇහුවා පින්වත්නි. ඕම් බලන්න. ඊට පස්සේ පින්වත්නි මේ රාහු අසුරේන්ද්‍රයා කියනවා සත්තදාමි ඵලේ මුද්දා ජීවන්තෝන සුඛං ලබේ. බුද්ධ ගාථාබි ගීතොම්මි නෝචේ මුංචේ චන්දිමන්ති. බුදු සමිඳුන් මට ගාථාවක් වදාළනෙව අතාරින්න කියලා. ඉතින් යම් විදියකින් මං සඳ නිදහස් නොකළා නම් මගේ හිත හත් කඩකට පැලෙනවා. මගේ හිත හත් කඩකට පැලෙන්න තිබුණා කියන. කියන භාග්‍යතුන් වහන්සේගෙන් පතනව නෙවෙයි පින්වත්නි. හරි පුදුමයි. මේ බුද්ධ ආඥාවෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ ਸਰවඥ වචනට අනුව පිට ගියොත් ඒක මේක ධර්මතාවයක් විදිහට සිද්ධ වෙන එකක් පින්වත්. ධර්මතාවයක් විදිහට සිද්ධ වෙනවා. ජීවිතේට සැපයක් නම් ලැබෙන්නේ නැහැ කියන පින්වත්නි. සැපයක් නම් ලැබෙන්නේ නැහැ කියන. මේක මහා පුදුම විස්මිතයි බුද්ධානුභාවය පින්වත්නි. විස්මිතයි. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ සිහි කර කර ඉන්න. අනේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සියල්ල අවබෝධ කරලා ඉන්නේ මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා මම සරණ යනවා කියලා හිතයි නඩු ගානේ. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් නිකලෙස් මම ශාස්ත්‍රුන් වහන්සේ සරණ යනවා කියලා හිතයි ඉන්න පින්වත්නි. ඒ දවස්වල පින්වත්නි තව සොඳුරු සිද්ධියක් වුණා. සූර්ය කියන දිව්‍ය පුත්‍රයා සමහර සූර්යයට අධිග්‍රහිත දිව්‍ය පුත්‍රයෙක් දන්නෙත් නැහැ. මේ චන්ද්‍රග්‍රහණය සූර්යග්‍රහණය කියලා අපි සාමාන්‍යයෙන් අද යුගයේ කතා වෙද්දී සාමාන්‍යයෙන් ගොඩක් ගම්බද කතා වෙන්නේ මේ රාහු විසින් තමයි මේ අල්ල ගිලිනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන්. ඒතර පින්වත් මේ කියන පිරිතේ කතාවට අර කතාව එකතු කරගෙන තියෙන්නේ එතකොට මේ කියන පිරිතේ කතාවට. හරි පුදුමයි. එතන කියනවා සූර්ය දිව්‍ය පුත්‍රයාත් පින්වත් රාහු අසුර විසින් අල්ල ගන්නවා. අල්ලගෙන ඉතින් එදා ඊට සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුර විසින් අල්ලගත්තට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ සිහි කළා. කොහොමද සිහි කළේ? බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා. නමෝ තේ බුද්ධ වීරත්තු. විප්ප මුත්තෝසි සබ්බදී. සම්බාධ පටිපන්නෝස්මි තස්සමි සරණම් භවාති. බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේ අනේ හැම දෙයකින් නිදහස් වෙලා ඉන්නේ. අනේ මං කරදරයක වැටලා ඉන්නේ. මට පිහිටවන සීක. ලස්සන ගාථාවක් පින්වත්නි නිතර සිහි කරන්න. නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නොස්මි තස්සමි සරණම් භවාති කියලා හිතා ඉන්න. හිතා ඉන්න. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් මේ ගාථාව හරිය වැදගත් හරිය ලස්සනයි පින්වත්නි. ඒතර බුදුරජාණන් වහන්සේ සූර්ය ධ්‍රුව පුත්‍රයා වෙනුවෙන් රාහු අසුරේන්ද්‍රය ඇමතුවා. අමතල ගාථාවකින් කියනවා ඒ රාහු සූර්ය දිව්‍ය පුත්‍රයා අරහත් වූ සම්මා සම්බුදුරජාණන් සරණ ගිහිල්ලා ඉන්නේ අතාරින්න. බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනුකම්පා කරනවා නිදහස් කරන්න කිව්වා. වචනේ ඇහිද්දීන් පින්වත්නි අතහැරියා. වචනේ ඇහිද්දීම අතහැරියා. ඒ රාහු යම් කෙනෙක් ඝනාන්ධකාරයේ එළිය කරයිද බබලවයිද උග්‍ර තේජස් ඇතියේ හිරු මඩලක් ඇත්තේද අහසේ හැසිරෙනේ හිරු මඩල ගිලින්න එපා. ඒ රාහු මගේ දරුවෙක් වෙන සූර්ය දිව්‍ය පුත්‍රයා නිදහස් කරන්න කිව්වා. මෙතන තියෙන හැබැයි හිරු මඩල ගිලින්න එපා කියනවා. ඒ රාහු මගේ දරුවෙක් වෙන සූර්ය පුත්‍රයා නිදහස් කරන්න කියනවා. එතකොට පින්වත්නි රාහු අසුරින්දු සූර්ය දිව්‍ය පුත්‍රයා පින්වත්නි නිදහස් කළා. බේම් වෙවුලගෙන ආයෙත් වේපචිත්ති අසුරේන්ද්‍රය ගාවට ගිහිල්ලා තැති අරගෙන මවිල් කෙලින් කරගෙන පැත්තකින් හිටගත්තා. ඒතකොට එකත් පස්සක හිටි රාහු අසුරේන්ද්‍ර වේපචිත්ති අසුරේන්ද්‍රය ගාතාවකින් කිව්ව රාහු මොකද බය වෙලා වගේ?
මොකද හිරු නිදහස් කළා නේද? දැන් ඉතින් මේ තැති අරගෙන බය වෙලා ඉන්නේ මොකද කියලා ඇහුවා. ඊට පස්සේ ඒත් කිව්වා මොකද්ද? බුදු සමිඳුන් මට ගාතාවක් අදාලා. ඉතින් යම් විදියකින් මම හිරු නිදහස් නොකළා නම් මගේ හිස හත් කඩකට පැලෙන්න තිබුණා කිව්වා. ජීවිතේට සැපක් නම් ලැබෙන්නේ නැහැ කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ වචනේ ගණන් ගත්තේ නැත්තම්. බුදු කෙනෙක්ගේ වචනේ ගණන් ගත්තේ නැත්නම් පින්වත්නි විශාල ව්‍යසනයක් වෙනවා. මම කියන්නේ මේ සිංහල ජාතියේ දැන් මේ වර්තමාන ව්‍යසනේ හරි පැහැදිලි පින්වත්නි. හරි පැහැදිලි. බුදුන් වැඳ විඳපු ජාතිය, ධාතුන් වහන්සේට වැඳ විඳපු ජාතිය අද ඒ සියල්ලට ගරහන පිරිසක් බවට පත් වෙලා නිර්මාණය වෙලා තියෙනවාද? හැල්ලුවට ලක් කරන ස්වභාවයට පත් වෙලා තියෙනවා. අද බෝධි වන්දනාව, චෛත්‍ය වන්දනාව, සර්වඥයන් වහන්සේ වඳින එක, ධාතු වඳින එක, පිළිම් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ කරන වඳින එක අද හැල්ලුවට පත් කරන ජාති ඉරණම මෙච්චරයි පින්වත්නි. සිංහල ජාතිය මේ වර්තමාන සිටුේෂන් එකට ප්‍රධාන හේතුව මේක පින්වත්. ඒතර තේරෙන්නේ දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ කියද්දි පිළිගන්නේ නැත්නම් වෙන හානිය සැපයක් නෑ කියනවා. අඩු ගානේ මිනිස්සු සිල් ටික රැගෙන තෙරුවන් සරණ හරියට අවංකව නොපිට හිටපෙකේ සාපෙ මේ තියෙන සිංහල ජාතියට. හරිම පැහැදිලි ඒක. රාහු අසුරේන්ද්‍රයම කියනවා භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිළිගත්තේ නැත්නම් සැපයක් වෙන්නේ නැහැ. හිස වුණත් හත් කඩකට පැලෙන්න පුළුවන්. එච්චර මහා ව්‍යසනයක් කරන්න පුළුවන්. එච්චර මහා ව්‍යසනයක් කරන්න පුළුවන් පින්වත්නි. මේ ලංකා දීපේ තියෙන වෙන දේවල් වලට නෙමෙයි පින්වත්නි. මිනිසුන්ට තෙරුවන් සරණ පිහිටන්න. චතුරාර්ය සත්‍ය අහන්ට. චතුරාර්ය සත්‍ය සිහි කරන්න තියෙන්නේ. වෙන කිසි රටක් නැහැ චතුරාර්ය සත්‍ය පිහිටවන්න පුළුවන්. පින් කරන්න අනුබල ලැබෙන සුවසේ පින් කරන්න පුළුවන්. සුවසේ චතුරාර්ය සත්‍ය ගැන අහන්න, සුවසේ චතුරාර්ය සත්‍ය ගැන සිහි කරන්න වෙන රටවල පරිසරය නැහැ පින්වත්නි. මිනිස්සු අහනව තමයි. නමුත් ඒ පරිසරයේ සුදුසු විදියට පිහිටන්නේ නැහැ. මේක බුදුවරුන්ගේ මහා පුණ්‍ය තීර්ථයක් පින්වත්නි. රහත් මුනිවරුන්ගේ මහා පුණ්‍ය තීර්ථයක් මේ. පාද ස්පර්ශ ලැබු ධාතුන් වහන්සේලා විරාජමාන හැම තැනකම මේ චෛත්‍ය ශාස්ත්‍රුන් වහන්සේ සිහි වෙන්න පිළිම වහන්සේලා. එහෙම ලෝකයක් පින්වත්නි මේ තියෙන්නේ ලංකාව කියලා කියන්නේ. වෙන කිසි දෙයකට නෙවෙයි ලංකාව තියෙන්නේ මිනිසුන්ට තෙරුවන් සරණ පිහිටන්න. සසරේ කිසි දවසක Tamanට ලැබුණු උතුම් ලාභේ පිහිටන්න මේ ලංකාව තියෙන්නේ. ඒ නිසා මේ ලංකාවේ මේ ස්වභාවය තේරුම් ගන්න ඕන අපි. අද දේශපාලකයන්ට පවා නොතේරෙන තැනක් පින්වත් මේක. රටේ පාලකයන්ට පවා නොහිතපු තැනක් ඒක. ලංකාව තියෙන්නේ මොකටද කියන එක. ඒ ලාභයයි මනුෂ්‍ය වර්ගයට අත් කළ දෙන්න ඕන පින්වත්නි. ඉතින් ඒ නිසා මේ හරි ආශ්චර්යයි පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඊතර පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ ඒකට දේශනා කළා පින්වත්නි මේ අසුරයෝ කියන පිරිස කුමක් ඇසුරු කරගෙනද වාසය කරන්නේ කියන කාරණේ පිළිබඳව. මේ පිළිබඳව පින්වත්නි මේ පහාරාද කියන සූත්‍රෙත් බොහොම ලස්සන විස්තරයක් තියෙනවා. උපෝසත කියන සූත්‍රෙත් තියෙනවා. ඒ දවස්වල පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවර පූර්වාරාමේ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ වාසය කළා. එතකොට මේ උපෝසත දිනේ භික්ෂු සංඝයා පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. එතකොට ආනන්දයන් වහන්සේ රැයක්ම ගිහිල්ලා පින්වත්නි බොහෝ කල් ඇත්තේ රාත්‍රී ප්‍රථමයා මික්මවා ගියට පස්සේ හුනස්ෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේට සිවුරේකාංශ කරගෙන සැලකලා ස්වාමීන් දැන් රැය ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ බොහෝ වේලා ගෙන් තියෙන ප්‍රථමයාම ඉක්මවා ගෙන් භික්ෂු සංඝයා දැන් බොහෝ වෙලාවක් සිට වාඩිලා ඉන්නෝ පාමුක් උදිසන්න කියලා. ඒතර ඒක කාලේ පාමුක් උදිසනවා කියලා කියන්නේ පින්වත්නි කදටත් කරන දින 14න් 4ට. එතකොට මේ ශික්ෂාපද ටික සිහිපත් කිරීම
මුල් කාලේ ශික්ෂාපද තිබුණ නැති කාලේ තමයි පින්වත්නි අර සබ්බපාපස්සකරණං කියන ගාථාව සිහි කරවන භාග්‍යතුන් වහන්සේ. ඒතර පින්වත්නි මෙතනදී හරි පුදුමයි මේ භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ සිටිය සිහි කළේ නෑ. පාමුක් ඉදිසුවේ නෑ. දෙවෙනි අවස්ථාවෙත් ආරාධනා කළා රෑ ඉක්මව ගිහලා දැන් මධ්‍යමයාවෙත් දැන් ආරාධනා කළා සිහි කළේ නෑ භාග්‍යතුන් නිශ්ශබ්දව හිටියා. මධ්‍යමයාම ඉක්මවා ගියා දැන් ඊට පස්සේ මේ රෑ ඉක්මවා ගිහිල්ලා පස්චිමයාමෙත් ආවා. දැන් අරුණ නැගින්න ඕන මෙන්න. ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ දේශනා කළ ආනන්ද සංඝයා අපිරිසුදුයි කියලා. අපිරිසුදු සංඝයා ඉදිරියේ ශාස්ත්‍රඥ වහන්සේ පාමුක් උදිසන්නේ නැහැ. ඒක බුදුවරුන්ගේ ධර්මතාවයක් කියලා. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ වෙලාවේ ඊට පස්සේ මොග්ගලණ මහරහතන් වහන්සේ බැලුවා. දැන් ඒ ධර්ම කිව්වට පස්සේ අර අපිරිසුදු භික්ෂුන් වහන්සේ නැගිටලා ගියේ නැහැ. දුස්සීල වෙලා පවිත්‍ර ධර්මයන්ගෙන් යුක්තලා නැගිටලා ගියේ නැහැ. ඊට පස්සේ මොග්ගලණ මහරහතන් වහන්සේ අර සීල සංඝයාගෙම සිත් සතන් පිරිසිදු බැලුවා පින්වත්නි. බලද්දී දුස්සීල කෙනා හම්බුණා. කිව්වා දැන් ඔබ නැගිටලා යන ශාස්ත්‍රඥ වහන්සේ දැන් දකින්නවා කියලා. ගියේ නැහැ පින්වත්නි. ඊට පස්සේ මොග්ගලණ මහරහතන් හතේ නැගිටලා අල්ලගෙන නැගිට්ටෝල එළියට දාලා දොර වැහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කළා මේ බලන්න මේ හිස් පුරුෂය මේ කියද්දි මේ හිටියකෝ පැත්තකටලා. මහන්නේ දැන් ඔබම පෝය කරන්න කිව්වා. ආයෙත් තථාගතයන් වහන්සේලා පෝය කරන්නේ නැහැ කිව්වා. පාමුක් උදිසන්නේ නැහැ කිව්වා. යම් දවසක බුද්ධ ශාසනය ඔය විදිහට අපිරිසුදු කෙනෙක් හම්බෙයිද ඊට පස්සේ තථාගතයන් වහන්සේලා පෝය උදිසන්නේ නැහැ පින්වත්නි. ශ්‍රාවකයන්ට බාර දෙනවා. අන්නේ වෙලාවේ තමයි මෙන්න මේ අසුර ලෝකයේ මේ ගැන මෙන්න මේ සොඳුරු විස්තරය ආවේ වෙන්නත්නි. කොහොමද මහන්නේ මේ මහා සමුද්‍රයේ ආශ්චර්ය වූ අద్భుත කරුණු අටක් තියෙනවා. මේක දෙව් මිනිස් ලෝකයටම වැහිච්ච දෙයක් පින්වත්නි. ආශ්චර්ය අద్భుත කරුණු අටක් තියෙනවා කියන. ඒක දැක තමයි කියන අසුරයෝ මහා සමුද්‍රයෝයි සිතාලවා වාසය කරන්නේ. අන්න පින්වත්නි මේ මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්ය වූ අద్భుත කරුණු අට. කොහොමද? බුදුරජාණන් එතනදී දේශනා කළා මේ පින්වත් මහණනි මහා සමුද්‍රයේ මේ අනුපිළිවෙලින් කිව ගැඹුරට යන්නේ. ඒක මේ ආශ්චර්ය කාරණාවක්. අනුපිළිවෙලින් යට නැඹිලා තියෙනවා කිව්වා. අනුපිළිවෙලින් ඉදිරියට බර වෙලා තියෙනවා කිව්වා. පටන් ගත්තනම ප්‍රපාත නැහැ කිව්වා මහා මොහොතේ. පටන් ගත්තනම් ප්‍රපාත නැහැ කිව්වා. භාගතුන දේශනා කර පින්වත් මහණනි යම් මේකේ මහා සමුද්‍රයේ අනුපිළිවෙලින් ගැඹුරු වේද අනුපිළිවෙලින් යටට නැඹුරු වේද අනුපිළිවෙලින් ඉදිරියට බර වේද පටන් ගත්තනම් ප්‍රපාත නොවේද මහණෙනි මේ මහා සමුද්‍රයේ ඇති ආශ්චර්ය අద్భుත කාරණාවක් කියනවා. අන්නේ ආශ්චර්ය අద్భుත කාරණාව නිසා තමයි කියනවා අසුරිය මහ මොහොතට ගොඩාක් කැමති. බලන්න පින්වත් මේ අසුර ලෝකයේ සිත්තල ස්වභාවය. ඒ ලෝකෙට ආස කරන්න හේතුව. ඊළඟට කියනවා පින්වත් මහණනි මහා සමුද්‍රයේ පිහිටි ස්වභාවය ඇත්තේ වෙරළ ඉක්මවා නොයි කියනවා. හැමතිස්සෙම ඒතර මොකද වෙන්නේ මහ මොහොත වෙරළ ඉක්මවා යන්නේ පින්වත්නි. ඒතර අපි අහනතර මේ සුනාමි එනවා මේක ඉඳ මන්දක කතා. පින්වත්නි අපි ඕගේ නොපෙන්න පැත්ත දන්නේ නැද්ද මේ අසුරයෝ එච්චර විශාල ශරීරයක් තියෙනවා නම් පින්වත්නි අත නිකන් එකපාරට මෙහෙම ගැසුවත් මොකද වෙන්නේ? මහා ජලකඳක් යනවනේ පින්වත්නි. මහා ජලකඳක් යන්න පුළුවන්. නාගයෝ ඉන්නව මුහුද ඇසුරු කරගෙන. දැන් මේක කියනවා මේ මහා අසුරයන්ගේ තියෙන ශරීරවල විශාලත්වය පින්වත්නි. ඊට පස්සේ කියන මහා සමුද්‍ර ඉක්මවා නොයක මේ මහණෙනි යම් මේකේ මහා සමුද්‍ර පිහිටි ස්වභාවය ඇත්තේද ඉක්මවා නොයයිද මහණෙනි මහා සමුද්‍රයේ මේක දෙවෙනි ආශ්චර්ය අద్భుත කාරණා කියනවා. මේක නිසාම හිතාලව වාසය කරනවා කියන අසුරය. මහ මොහොත ආස කරනවා කියනවා. විරල ඉක්මවා යන්නේ නැති නිසා. බලන්න මේ සිත් සතන් වල මේ ආසාව ඇති වෙන දේවල් පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි පින්වත්නි. ඒ ලෝකවල ඒ දේවල් වලට අලුම් කරනවා නම් මේ මනුස්ස ලෝකයේ මිනිස්සු හිතා ගන්න බැරි දේවල් වලට ඇලුම් කරනවනේ වෙන්නත්.
තවද මහන්නේ මහා සමුද්‍රය මලකුණු සමග වාසය නොකරයි කියන. මහා සමුද්‍රයේ මලකුණක් ඇද්ද ඒ වහාම රළ පහරින් ගොඩට ගහනවා කියන පින්වත්. කවදාවත් යට කිඳා බැසලා තියෙන්නේ නැහැ පින්වත්. හරි පුදුමයි ඒක. ගොඩබිඟට රංවයි කියනවා මහණෙනි යම් මේකේ මහා සමුද්‍රයේ මේ මලකුණු සමග වාසය නොකරයිද? මහා සමුද්‍රයේ මලකුණක් ඇද්දේ වහා වෙරළට ගොඩගසයිද? මහණෙනි මේක මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්ය අద్భుත කාරණාවක් කියනවා. මේක නිසාම අසුරය මහා මුහුදට ආසයි කියනවා. මේ නිසාම මහා මුහුදට ආසයි කියනවා. ඒතර බලන්න මේ සිත් සතන් මේ යම් හිතා ගන්න බැරි දේවල් වලට ඇලුම් කළා අන්තිමට මොකද වෙන්නේ? දැන් අපිට තේරෙනවා එතකොට සමහර රටවල් වල සමහර මිනිස්සු සමහර ಜಾති ගත්තොත් මේ මහා මුහුදට පුදුම ආසාවක් තියෙන පින්වත්. ඔබ දැකලා ඇති. මහා මුහුද හොයාගෙන යනවා රටවල් ගානේ පීරගෙන ගිහිල්ලා අන්තිමට ගිහිල්ලා ලගින්නේ කොහෙද? බෙරළක තමයි අන්තිමට. එච්චර එතකොට මහා මුහුදට ආස කරනව නම් සමහරට සසර පුරුදු වෙන්න පුළුවන් පින්වත්. සමහරලාට සසර පුරුදු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට සමහරට මනුස්ස ලෝක කෙනෙක් ආස කළා කියන ඉතින් ආස කළා මාකාර පින්කන්ට හිව් කරගෙන ඉන්නවා. සමහරට මරණින් මත්තේ කොහේ යයිද සමහර විට. සමහර මිනිස්සුන්ගේ ජීවිත ගත්තොත් එහෙම ඔය වගේම වතුරම තමයි පින්වත්. දියඹම තමයි සමහර කට්ටියගේ ජීවිතවල ආසාව. ඒ වගේ සමහර අයගේ ජීවිතවල පුදුම එක්ක වාහන පිස්සෝ. සමහර අය ගෙවල් දොරවල් පිස්සෝ. සමහර අය ඔය අතරේ පෝන් පිස්සෝ. අපි දන්නේ මේ චරිත කොයි ලෝකවල ගිහිල්ලා උපදීද කියලා කියන පින්වත්නි. කොයි ලෝකවල උපදීද කියන දන්නේ නැහැ. ඊළඟ දේශනා කරන පින්වත්නි තවද මහණෙනි යම්සි මහා නදී තියෙනවා කියනවා. ගංගා යමුනා චරවතී සරබු මහී කියන ගංගා. ඊතර මේ මහා ගංගා කියන නාමයට වැටෙනවා කියලා ස්වාමී මහණෙනි යම් මේකේ මේ මහා නදී වෙත් ගංගා යමුනා නදී සරබු කියන මේ ගංගා මහ මුහුදට පැමිණ ඒවායේ පැරිණම් ඔක්කොම අතහරිනවා කියනවා. පැරිණම් නෑ එතකොට. ඊතර අන්තිමට වැටෙන්නේ මොකද්ද? මහා සමුද්‍රය කියන නම විතරයි වැටෙන්නේ පින්වත්නි. ඒකටත් ආස කරනවා කියනෝනේ. ඒකටත් ආස කරනවා කියලා. තවද මහන්නේ මේ ලෝකේ යම්වදු කුඩා මහ ගංගාව මහා සමුද්‍රයට පිවිසෙද්ද අහසින් යම් වැසි ධාරාව වැටෙද්ද ගංගාවත් වෙනවා වැසිත් වහිනවා ඒත් මහා සමුද්‍රයේ අඩු බවක් හෝ පිරුණු බවක් හෝ පේන්නේ කියනවා. දැන් අපිට තේරුනේ කොච්චර ගංගා ගලනවද පින්වත්නි? කොච්චර ගංගා ගලනවද? කොච්චර වැහි වහිනවද? හැමදාම මොකද වෙන්නේ? මහ මුහුද වෙරළෙක් මුල යන්නේ. ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක්. ඕක ඇති කියනවා මේ අසුරු ආස කරන්න මහ මුහුදට. ඒතකොට මේ එක එක මිනිස්සුන්ගේ එක එක ආසාවල් පින්වත්. එක එක සත්‍යයන්ගේ එක ආසාවල්. තවද මහනි මහා සමුද්‍ර එකම ලුණු රසයෙන් යුක්තයි කියන. මහා සමුද්‍රේ මොන රස තියෙන පින්වත්නි? ලුණු රස තියෙන්නේ. ඒක ආශ්චර්ය අద్భుත කාරණා. කොහෙන් ගත්තත් ඒ ලුණු රස තියෙනවා. මේකටත් අසුරේ පුදුම ආසයි කියන පින්වත්නි. අසුරේ මොකද වෙන්නේ? මේකට ආසයි කියනවා. ඒ නිසාම මහ මුහුද ඇසුරු කරගෙන අසුරයෝ ඉන්නවා කියනවා. අපි මතකයි අපේ පුංචි කාලේ සමහර අපේ ආච්චිලා සීයලා කියනවා රාහු අසුරේන්ද්‍රය මහ මුහුද හිටගත්තන් වල්ලු කර දක්වා විතරයි වතුර තියෙන්නේ කියලා බහලා සමහර විට. මේ රාහු අසුරේන්ද්‍රගේ එච්චර විශාල උස. ඒතර ඒ වගේ සමහර කට්ටිය මම අහලා තියෙනවා කෙනෙක් එයා දැක්ක බය වුණා කියලා විශාල උස යුදුම් ගානක් උස ශරීරයක් දැක්කා කියලා බය වුණා කියලා සමහර කට්ටිය. සමහරට අසුරයක් පෙනී සිටින්න පුළුවන් සමහරට පින්වත්නි. ඒ කියන්නේ පින්වත් මේ පරිසරයේ ඉන්නවා. නැත්තේ මොකද්ද? පේන්නේ නැති එක විතරයි. අපි යක්ෂයෝ ගැන කතා කළේ අර. පෙරේතයෝ ගැන කතා කළේ. මේ ශාස්ත්‍රුන් වහන්සේ දකින්නකම් වෙන කිසි කෙනෙක් දකින්නේ නැහනේ. රහතන් වහන්සේලා දැකලා කියනකම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නෙත් නැහනේ පින්වත්නි. ඒ චරිත තියෙනවා. ඒ සත්වයෝ ඉන්නවා. ඒ ආත්ම භාව ප්‍රතිලාභේ මේ පරිසරයේ ඉන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියක් තියෙනවා නැති උනක් තියෙනවා. අර ශාස්ත්‍රුන් වහන්සේගේ මේ ශාසනයේ
පිරිහි යන කාලවල ඒ අයට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මිනිස්සයාට බලපෑම් කරන ගතිය වැඩි එච්චරයි. බලපෑම් කරන ගතිය වැඩි. බුදුරජාණන් වහන්සේ කාලේ තිබුණා. හැබැයි බලපෑම් කරන ගතිය අඩුයි පින්වත්නි. අද මේ බලපෑම් සෑහෙන වැඩි. අද දඹදිව තලයේ පුරා තියෙන මේ බලපෑම තියෙන්නේ. මේ බලපෑම් එක සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත බද්ධ වෙලා තියෙන පින්වත්නි. ජීවත් වෙන්නේ මේ ඇත්ත එක්ක වගේ තියෙන්නේ. ඊළඟ කියන තවද මහනි මහා සමුද්‍රයේ බොහෝ රුවන් නොයෙක් ඇත්තේ කියනවා. මුතු තියෙනවා කියනවා, මැණික් තියෙනවා කියනවා, අලුත් රහසක් පින්වත්නි මැණික් හොයන අයට. වෛරෝඩි තියෙනවා කියනවා, හග්ගෙඩි තියෙනවා කියනවා. පබළු තියෙනවා කියනවා, රිදී තියෙනවා කියනවා, රත්තරන් තියෙනවා කියනවා, පද්මරාග තියෙනවා කියනවා. මසාර ගල්ල තියෙනවා කියනවා. මේ වගේ විවිධ මැණික් නිදි තියෙනවා කියනවා. මැණික් නිදි හොයන අයට මේක අලුත් හොඳම රහසක් පින්වත්. මේක සර්වඥ ඉතින් දැකලා දේශනා කරන්නේ. කියන මහණෙනි යම් මේකේ මහා සමුද්‍රයේ බොහෝ රුවන් ඇද්ද, මුතුමැණික් ඇද්ද, වෛරෝඩි ඇද්ද, පබළු ඇද්ද, රන් රිදී, පද්මරාග, මසාරගල් ඇද්ද මහණෙනි මේක නිසාම ආසයි කියන අසුරේ මහ මොහොතට. බලන්නකොට ඒවටත් ආසයි. ලුණු රසට ආසයි. අර සියල් එකතු වෙලා එක නමක් පැමිණීමට ආසයි. සමහර මිනිසුත් ආසයිනේ. මේක හරිය මහා විප්ලව කරනෝනේ. මේ මිනිස්සුන්ට මේ හරියන්නේ මේක හරියන්නේ මේ සම්වැටුපක් ලැබෙන්න ඕන මෙහෙම විප්ලව කරනවා. මේ විප්ලවය තමයි ඒ කෙනාට හානිය පිණිස පවතින්නේ. විප්ලව කරන ලෝකයකට මේ යනවා පින්වත්නි. ඒකයි බුදුන් ඉතින් දැකලා දේශනා කළේ සාධාරණී වෙනුවෙන් විප්ලව කළ වැඩක් නැහැ. සාධාරණී විප්ලව කළ වැඩක් නැහැ. ඊළඟ දේශනා කරන තවද මහන්නේ මේ මහා සමුද්‍රයේ සුවිශාල සතුන්ට නිවාසයක් කියනවා. ඔන්න කියනවා තිමි තිමිංගල, තිමිර පිංගල. අසුරයෝ ඉන්නවා කියනවා, නාගයෝ ඉන්නවා කියනවා, ගාන්ධර්වයෝ ඉන්නවා කියන මහා සමුද්‍රේ. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්ම භාවයෝ යොදුන් සිය ගණන් දිග, යොදුන් සිය ගණන් පින්වත්නි. යොදුන් සිය ගණන් දිග ශරීර සහිත සත්තු ඉන්නවා කියනවා. ඉතින් පින්වත් යොදුන් සිය ගණන් දිග ශරීරයක් තියෙන සත්වෙක් එක පාරක් නිකන් කැළඹිලා දැම්මත් මොකද වෙන්නේ? සමහරට මෙහාට සුනාමියක් ඒක වෙන්න පුළුවන්. යොදුන් 200 ගණන් ඇති ආත්ම භාව ශරීර තියෙන සත්තු ඉන්නවා කියනවා. යොදුන් 300 ගණන්, යොදුන් 400 ගණන්, යොදුන් 500 ගණන් විශාල සත්තු ඉන්නවා කියනවා. ඒ නිසාම මොකද වෙන්නේ? මෙන්න මේ විශාල සත්ත්ව කොට්ටාසයක් මුහුද ඇසුරු කරගෙන සිටිද්ද පින්වත්නි හරි පුදුමයි. අසුරයෝ මේකට ආසයි කියනවනේ. එනම් මේ අසුරයන්ගේ පින්වත්නි මේ මුහුද මහ මුහුද වාසභවනක් වෙලා තියෙන මෙන්න මේ කාරණා ටික නිසා. එහෙනම් පින්වත්නි හරි පුදුමයි. එක පැත්තකින් සම්බුදු රජාණන් වහන්සේගේ මේ අවබෝධය ආශ්චර්යයි සාදු පින්වත්නි. තව පැත්තකින් තමයි මේ අපි මේ ආස කරන දේවල් පින්වත්නි කැරකිලා අපි කොතෙන්ට ගෙනියයිද? මේ අපේ හිතවල මේ ගැට ගැහෙන පොඩි බඳින මේ ආසාවල් වලින් අපි කොතෙන්ට ගෙනියයිද පින්වත්නි? මොන වගේ ඉරණමකට අපි පත් කරයිද? මේ අපේ හිතවල උපදින ආසාවල් වලින් ඒ ආසාව ප්‍රතිබද්ධ වෙලා ඇති වෙන චේතනාව කර්මය ඒකත් එක්ක ඇති කරගන්න තෘෂ්ණාවෙන් බැඳලා උපද්දන විප්ලව අපි ඒකින් කයින් වචනෙන් මනසින් දැන් ඒ වෙනුවෙන් සමහරට ඒව ලබා ගන්න අපි කරන අසංවරය අපේ ජීවිත තුළ සිද්ධ වෙන මේවා අපිට ඊළඟ ජීවිතේ කොතන ඇසක් ලබා දෙයිද? මොන වගේ නාසයක් දිවක් කයක් මනසක් උපද්දලා මොන වගේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන ධාතු ස්වභාවයන් සහිත ලෝකයකට ඇදගෙන යයිද කියන අපි දන්නේ නැහැ පින්වත්නි. අපි දන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කළ ධම්ම දීපා විහෙරත භික්ඛවේ ධම්ම සරණා අනඤ්‍ය සරණා. ධර්මයේම දූපත කරගෙන මෛත්‍රී කරුණා මුදිතා දූපතක් කරගෙන ඉන්න ඕනේ මේ හිත ඇතුලේ. විතර නැවතිලා ඉන්න ඕනේ කියන දූපතක් කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකයි. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාව වල නැවතිලා ඉන්න ඕනේ.
මේ වගේ දහම් අරමුණු තුල අපි නැවතිලා හිටියොත් තමයි කියන රැකවරණේ තියෙන්නේ. අනන්‍ය සරණ වින කිසි දීක සරණක් නැහැ කියනවා. සැබෑ සරණ එතනමයි. ඒ නිසා ඒ සැබෑ සරණේ පිහිටන්නට මේ පින්වත් සියලු දෙනාට දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කුරුණෑගල මල්කඩුවාවේ නන්දන මාවතේ පදිංචි 75 වන ජන්මදිනය සමරන සනත් ලියනගේ මහත්මාට සෙත් පැතීම් පිණිස මල්ලිකා ලියනගේ බිරිඳ, කුමුදු ලියනගේ දියණිය පාලිත රණවීර බෑණනුවන් සහ කැනඩාවේ පදිංචි දර්ශිකා ලියනගේ දියණිය උදාන ඥානරත්න බෑණනුවන්, ඒ වගේම තනිෂ්, අශිංකා, ජනිත්මා, ලසිත්මා, භරත යන මොනුපුරු මිනිපිරියන් එකතු වෙලා තමයි පින්වත්නි මේ උදාර පින්කම සිද්ධ කරගන්න. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, විස්කන් දේවපුතු, විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට, ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දෙපාර්ශ්වයේ මිය පරලෝකීය දෙමව්පියන්, සහෝදර සහෝදරියන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානේ කරන 75 වන ජන්මදිනයේ සමරන සනත් ලියනගේ පින්වත් මහත්මයා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේ මල්ලිකා ලියනගේ බිරිඳ, කුමුදු ලියනගේ දියණිය පාලිත රණවීර බෑණනුවන්, කැනඩාවේ පදිංචි දර්ශිකා ලියනගේ දියණිය උදාන ඥානරත්න බෑණනුවන්, තනිෂ්, අශිංකා, ජනිත්මා, ලසිත්මා, භරත යන මොනුපුරු මිනිපිරියන්ට, ඒ වගේ මේ පවුල් සියලු දෙනාට පොළොන්නරුවේ පදිංචි සජානී පෙරේරා දියණියට, සමන් පුතණුවන්, ඔවුන්ගේ පුංචි පුතුට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳ සියලු දෙනා සුවපත් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.